සම්මා සම්බුදු සරණයි පින්වත් හැම දෙනාටම. සතියක් ගෙවිලා සතියක් ආරම්භ වෙනකොට ජයමග දේශනා මාලාවත් අපි දැන් අලුත් මාතෘකාවකින් ආරම්භ කරනවා. සිකුරාදා දවස වෙනකොට අපි කතා කරපු දේවල් පිළිබඳව ප්‍රත්‍යවේක්ෂාවක් සිදු කරනවා. දැන් ටික ටික අපි මේ දෙයට හුරු වෙන්න ඕනේ. සෙනසුරාදා දවසේ ධර්ම සාකච්ඡාව සිදු කරන අතර වාරයේදී මේ පින්වන්ත අයට මේ සතිය පුරාවට අපි කතා කරපු අපේ උරුමය පිළිබඳව කවුරුද දන්නවා? අදත් හෙටත් ධර්ම දේශනාවන් සිද්ධ කරලා බදාදා දවසේ අපේ උරුමය ගැන සාකච්ඡා කරනවා. බ්‍රහස්පතින්දා දවසේ අපි නායකත්වය ගැන කතා කරනවා. සිකුරාදා දවසේ ප්‍රත්‍යවේක්ෂාව සිද්ධ කරනවා. ඊට පස්සේ සෙනසුරාදා මේ අයට අවශ්‍ය කරන ගැටලු තියෙනවා නම් ඒ ගැටලු අප වෙත සතිය පුරාවටම ලියලා යවපුවාම නැත්නම් ලැබෙන්න සලස්සපුවාම කෙටි පණිවිඩයකින් හෝ පුළුවන්කම තියෙනවා ඒ පිළිබඳව සාකච්ඡා කරන්න. එපමණක් නෙවෙයි ජයමග රූප වාහිනියේ Facebook ගිණුමට එවන්න පුළුවන් ඒ ගැටලු. ඉතින් ඒවත් එක්ක අපිට සතිය කොයි විදිහටද ගෙවුනේ කියලා සාකච්ඡා කරන්න පුළුවන්. ඉතින් ඉරිදා දවසේ අපි දරුවන් වෙනුවෙන් වෙන් කරලා තියෙනවා. ඉතින් මේ සතිය අපි ආරම්භ කරන්න හදන්නේ කාරණාව හෙට කතා කරන්න බලාපොරොත්තු වෙන කරන්න ඕන දේ ගැන සාකච්ඡා කරලා කරන විදිහ ගැන සාකච්ඡා කරලා ඒකට හේතු වෙන ඒකේ තියෙන වටිනාකම කරන විදිහ කතා කරාට පස්සේ වටිනාකම කතා කරන්න ලේසි. ඒකින්ද සිද්ධ කරන විදිහ පිළිබඳව සාකච්ඡා කරන්න යන්නේ වෙන කුමක්වත් නෙවෙයි මරණ සතිය පිළිබඳව. මරණ සතිය ඇයි අපිට ලෞකික ජීවිතයට ඕන වෙන්නේ කියන එක ගැනත් කතා කළ යුතු තියෙනවා. ඒක බොහෝ විට අපි එහි මූලික හඳුන්වා දීම හුඟක් වෙලාවට කලින් කරලයි කරන විදිහ කතා කරන්නේ. නමුත් පුංචි වෙනසක් කරන්නයි අදහස. කරන විදිහ කතා කරපුවාම ඒකෙන් ලැබෙන ප්‍රතිඵලය දැනෙනකොට අපිට ප්‍රයෝජන කතා කරන්න ලේසි වෙනවා. මෙන්න මේ දේ කරන හින්දා මේ දේ කරන හින්දා කියලා. අනිත් එක තමයි අද දවසේ ඉඳලාම මේ කරන කාරණාව सिद्ध කරන්න පුළුවන්කම තියෙනවා. කොහොම නමුත් කෙටියෙන් යමක් මතක් කළ යුතුව තියෙනවා. අපේ ජීවිතයේ උපේක්ෂාව වර්ධනය කරගන්න, ඒ වගේම සංසාරික ජීවිතය පිළිබඳ සැලසුම් ඇති කරගන්න, ජීවිතය පිළිබඳව අපි දැඩි ගැනීම් තියෙනවනේ. ඒව නැති කරගන්න, ත්‍රිලක්ෂණය අවබෝධ කරගන්න, ත්‍රිලක්ෂණය අවබෝධයට පහසු වෙන්න, චිත්ත සමාධිය වර්ධනය කරගන්න, වීරිය වර්ධනය කරගන්න, අප්‍රමාදී බව වර්ධනය කරගන්න ඍණාත්මක දෙයක් නෙවෙයි මරණ සතිය කියලා කියන්නේ. ඒක නම් පොඩ්ඩක් කතා කරලාම ඉන්නම්. බොහෝ දෙනෙක් හිතනවා මේක ඍණාත්මකයි කියලා. ඒ වැරදීමක්. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන කාරණා අපේ ජීවිතයට එකතු කරගන්නකොට ඒවා බොහෝ දෙනෙක්ගේ තියෙන සංකල්ප අපිට හදාගන්න වේවි. මොකද මේවා ඍණාත්මකයි කියලා තමයි අපි හිතන්නේ. කොහොම නමුත් හැම පැත්තක් ගැනම පොඩි අවධානයක් යොමු කරන්න ඕන කාලයක් කියලායි මම හිතන්නේ. මේ කාලය ඇයි එහෙම කියන්නේ? දුස්සීලකම් බොහෝ වශයෙන් බෝ වෙන කාලයක් බවට පත් වෙලා තියෙනවා. කුමන හේතුවක් හින්දා හරි Tamanට අකමැති මිනිසුන්, Tamanගේ ජීවිතේට තර්ජනයක් වෙන මිනිසුන් එකතු වෙලා වැරදි වැඩ කරලා ඒවා හෙලි වෙයි කියලා බයට නැත්නම් Tamanගේ වාසියට මිනිසුන් කිසිම ගැටලුවක් නැතුව මරා දමන කාලයක් උදා වෙමින් තියෙනවා. ඒ තරමට මේවට කියන්නේ මුර්ග සංඥා කියලා. මුර්ගයෝ කියලා කියන්නේ තිරිසන්නුන්ට. තිරිසන්නු තමයි තමන්ගේ ප්‍රතිවාදියව මරා දමන්නට සූදානම් වෙන්නේ. ඉතින් තිරිසන් සංඥා ඇති වෙමින් පවතින යුගයක් තමයි බිහි වෙමින් තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි, ඊටාම ආත්මාර්ථකාමීව, ඊටාමත්ම කූට උපක්‍රම යොදමින් තමන්ගේ වාසියට වැඩ කරන පිරිස් මතු වෙමින් පවතිනවා වේගයෙන්. මේක බෞද්ධ රටක නොතිබිය යුතු තත්ත්වයක්. බෞද්ධ රටකට ගැළපෙන තත්ත්වයක් නෙවෙයි. බෞද්ධකම මූලික කරගෙන නම් රට ඉදිරියට යන්නේ. බෞද්ධකමට අනුව සකස් වෙන පිරිස් බලගැන්වෙන්න වෙනවා දැන්. බලගැන්වෙන්න වෙනවා කියලා කියන්නේ ඒ අය පවතින ආණ්ඩුවලට, ඒ වගේම නොයෙකුත් ආකාරයේ
වෙනත් වැඩපිළිවෙළවල් වලට බෞද්ධ විදිහට බෞද්ධකම ඉදිරියට දාගෙන ඉදිරියට ගියේ නැත්නම් ඒක බෞද්ධකමක් වෙන්නේ නැහැ. බෞද්ධ කියලා නැත්නම් සිද්ධ වෙන්නේ තවත් එක කුල මල ભેද වගේ එක්තරා තවත් මනුස්ස කණ්ඩායමක් හඳුන්වන නමක් විතරයි. බෞද්ධකම කියන එක එන්නේ පිළිවෙතත් එක්ක. බෞද්ධකම කියන එක එන්නේ ගුණවන්තභාවයත් එක්ක. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව කටයුතු කරන පිරිස තමයි බෞද්ධත්වෝ කියලා කියන්නේ. ඒක හින්දා ඒ බෞද්ධකම නිහඬව රැකගෙන ඉදිරියට යන්න කවුරුත් සූදානම් වෙන්න වෙනවා. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. මේ බලය කියන එක සකස් කරගත යුත්තේ කණ්ඩායම් ඒකරාශී වෙලා නොයෙකුත් ආකාරයේ සංවිධාන සකස් කරලා එහෙම නෙවෙයි. ඒකත් කරෙන්න ඕනේ. ඒකට තමයි අපි කල්යාණ මිත්‍ර සංගමය සකස් කරන්නේ. ඒ කියන්නේ මඟ පෙන්වන්නන්ගේ සංගමයයි. කල්යාණ මිත්‍ර සංගමය කියලා කියන්නේ මඟ පෙන්වන්නන්, නිවැරදි මඟ පෙන්වන අයගේ සංගමය වෙන්න ඕනේ. ඒ කට්ටියගේ එකමුතුව වෙන්න ඕනේ. කල්යාණ මිත්‍රයා කියන එක අපි අර්ථ දක්වගමු ඉදිරියේදී. ඒක ඊටා නිවැරදිවම සිද්ධ වෙන්න ඕන දෙයක්. නමුත් අපේ පින්වත්නි, අපි ප්‍රතිපත්තිකාමී නැත්තම් අපේ ජීවිතේ අපිට ප්‍රතිපත්තිය සකස් කරගන්න පුළුවන්කම නැත්තම් ජීවිතයේ තියෙන ගැටලු වලට මුහුණ දෙන්න පුළුවන්කම නැත්තම් සැබෑවින්ම ඊටා සැබෑවින්ම අපිට තේරුම් ගත යුතුව තියෙනවා, තේරුම් ගන්න සිද්ධ වෙනවා ජීවිතයේ ගෙවනකොට තමන්ගේ ජීවිතයත් අසාර්ථක වෙනවා වගේම මේ කණ්ඩායමක් වශයෙන් අපි අනිවාර්යෙන් පරිහානියට ලක් වෙනවා. මොකද බොහෝ දෙනෙකුට තියෙන්නේ රට ගැන, ජාතිය ගැන, ආගම ගැන, බුද්ධ ධර්මය ගැන තියෙන කැක්කුමක් නොවන බව පැහැදිලි. තම තමන්ගේ පෞද්ගලික මතිමතාන්තර, තම තමන්ගේ පෞද්ගලික ක්‍රියාදාමයන් ඔස්සේ යන ස්වභාවයක් මිසක්කා රට ජාතිය ආගම රැක ගැනීම නෙවෙයි, පටු සංකල්පවල හිර වෙලා ඉන්න බව ඉතාම පැහැදිලිව පේන්න තියෙනවා. පටු සංකල්පවල හිර වෙලා ඉන්න බව පැහැදිලිව පේන්න තියෙනවා. මේ ඔක්කොටම හේතුව ධර්මානුකූල චින්තනයක් නැතිකම. ධර්මානුකූල චින්තනයකට මිනිසුන් හැඩ ගැහෙනකොට ඒක හරි ලස්සන ක්‍රමවේදයක්. හැම පැත්තකින්ම වීරිය සම්පන්නව, හැම පැත්තකින්ම ජව සම්පන්නව, හැම පැත්තකින්ම හොඳ එඩිතරව කටයුතු කරන්න පුළුවන් මට්ටමකට පත්වෙමින් ඉදිරියට යාමට හැකියාවක් තියෙනවා මානසික තත්ත්වය තුළ. එතකොට එවැනි පිරිස් වැඩි වෙනකොට රටක, පින්වන්තයින් වැඩි වෙනකොට ඒ රට ව්‍යසනවලට භාජනය වෙනවා, බොහෝම අඩු වෙනවා. ඉතින් අපේ රටේ තියෙන මේ ප්‍රධාන බලවේගය තමයි අපේ තුලින් අපි ඇති කරගන්ත යුතු මානසික සංවර්ධනය. ඒ මානසික සංවර්ධනය නොමැතිව අපිට පුළුවන්කමක් ඇති වෙන්නේ නැහැ ඉදිරියක් නිර්මාණය කරගන්න. ඉතින් ඒක හින්දා අපි ඉතා දැඩි ක්‍රියාමාර්ගයකට යා යුතුව තියෙනවා. ඊටාම දැඩි ක්‍රියාමාර්ගයකට යා යුතුව තියෙනවා. තමන්ගේ ජීවිත ඊටාම සුරක්ෂිත කරගන්න, නිවැරදි කරගන්න හැකියාවක් තිබිය යුතුව තියෙනවා. කොහොම නමුත් කමක් නැහැ. කරන්න ඕන දේවල් අනිවාර්යයෙන්ම කළ යුතුයි. ඒ වගේම නොකළ යුතු දෙයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම නොකළ යුතුයි. ඒක මානසිකත්වයේ සකස් කරගන්න අපි නොයෙකුත් වැරදි ක්‍රියාකාරකම් වලට පෙළඹෙන එක අඩු කරගන්න හිතවල තියෙන දැඩි ගතිය, හිතවල තියෙන යමකටම එල්බගත් ගතිය නැති කරගන්න මරණය ගැන මෙනෙහි කිරීම. කෙටියෙන් කියනවා නම් සාමාන්‍ය ව්‍යවහාරෙත් අපි කියනවා ඔය මිනිස්සුන්ට මැරෙනවා කියන එක අමතකද කියලා. අන්න ඒක හින්දා තමයි මැරෙනවා කියන එක මතක් වෙනවා නම් ගොඩක් අය බොහොම ලස්සනට තමන්ගේ ජීවිතය සකස් කරගන්නවා. අනිත් එක තමයි සසර ජීවිතය ගැන මතක් වෙනවා. මරණයෙන් මත්තේ මට මං මොන වගේ වෙයිද කියලා රජවරු, අමාත්‍යවරු, සිටුවරු, බොහෝ ධනය බලය තිබ්බ අය බුදුරජාණන් වහන්සේගේ කාලයේදී තිරිසංගත වෙලා ඉපදිලා, ප්‍රේතයෝ භූතයෝ වෙලා ඉපදිලා, අපාගාමී වෙලා, ඒ වගේ නොයෙකුත් දේවල් වෙලා තියෙනවා. ඉතින් ඒක මේ ස්වභාව ධර්මයේ තුල කිසිම විදිහකින් ධනයට, බලයට තියෙන වෙනත් දේවල් වලට ස්වභාව ධර්මය නැමෙන්නේ නැහැ.
දැන් අපි හැමෝම කියනවා නීතිය නමනවා කියලා. නීතිය නැමුවට ස්වභාව ධර්මයේ තියෙන සදාචාරාත්මක නීතියක් තියෙනවා. ස්වභාව ධර්මයේ නීතිය කිසිවකට නැමෙන එකක් නෙවෙයි. මොකද ඒක ස්වභාව ධර්මය නිසා. ඒක හින්දා දඬුවම් ලැබීම කියන එක, වැරදි කරන අයට දඬුවම් ලැබීම කියන එක උසාවි වලින් නොදුන්නාට ඒවාට දඬුවම් ලැබීම කියන එක ස්වභාව ධර්මයට අනුව අනිවාර්යයෙන්ම සිද්ධ වෙන දෙයක්. ඒකින්ද අපි කවුරුත් අපේ හිත සකස් කරගෙන යහපත් ආකාරයට කටයුතු කරන්න ඕන. දැන් මරණයත් එක්ක අපිට සිද්ධ වෙන සිද්ධීන් පිළිබඳව අපිට හොඳ හැඟීමක් ඇති වෙන්න ඕන. අවසාන ප්‍රතිඵලය තමයි ජීවිතය අනියතයි මරණය නියතයි කියන හැඟීම. ජීවිතය අනියතයි මරණය නියතයි කියන හැඟීම අපේ තුලින් නැగిලා එන විදිහට ඒ චේතනාව ඒ හැඟීම සකස් කරගන්න එක තමයි මරණ සතිය තුලින් අපි සිද්ධ කර යුතුව තියෙන කාරණාව. හරිද? සිද්ධ කළ යුතුව තියෙන කාරණාව තමයි ජීවිතය අනියතයි මරණය නියතයි කියන හැඟීම උපදින්න ඕනේ. ජීවිතය අනියතයි මරණය නියතයි කියන හැඟීම උපදවා ගන්න ඕනේ. ඒක තමයි අවශ්‍ය කරන්නේ. ඉතින් ඒක උපදින්න නම් අපි දන්නවා අපිට හැඟීමක් උපදින්නේ යම් දෙයක් මෙනෙහි කරන ආකාරය අනුව කියලා. යම් දෙයක් මෙනෙහි කරන ආකාරය අනුව තමයි අපිට යම් කිසි හැඟීමක් ඇති වෙන්නේ. ඉතින් එහෙම හැඟීමක් ඇති කරගන්න අපිට පුළුවන්කම තියනවාද කියලා බලන්න නිකන් උපදින්නේ නැහැ ඒක. මම මරණය මට උරුම වෙච්ච දෙයක්. තව මොහොතකින් වුණත් මාව මැරෙන්න පුළුවන්. නමුත් මම මතක් කරන්නේ අපි මෙන්න මේ වෙනස බලන්න. තව මොහොතකින් වුණත් මාව මැරෙන්න පුළුවන් කියන එක පරම සත්‍යයක්. ඉතින් ඒක මොකද ඒක ජීවිතේ හැටි. මේ කතා කර ඉන්න ගමන් මේ දේශනා කර ඉන්න ගමන් මම දැක්කා මට එක්තරා වීඩියෝ පට කීපයක් ඒවැ තියෙනවා මේ දේශකයෝ දේශනා කර ඉද්දී එක අවස්ථාවල ධර්මය හෝ නැත්නම් වෙනත් දේශනා සිද්ධ කර ඉද්දී කතා පවත්වද්දී ඒ වෙලාවේ මැරලා වැටෙන හැටි. ඉතින් ඒ වගේ මරණය කියන එක ඒ වගේ කොයි වෙලාවෙ එයිද කියන්න බෑ. ඉතින් අපිටත් දැන් මේ කියන්නේ තව මොහොතකින් මාව මැරෙන්න පුළුවන් කිව්වොත් මේ ධර්ම ශ්‍රවණය කරන පින්වන්ත අයත් කිය ඔව් පුළුවන් කියලා. හැබැයි මම තනකොළ පෙත්තක් අගට පිනිබින්දුවක් තියාගෙන අල්ලගෙන ඉන්නවා එල්ලගෙන මං අහනවා ඉස්සරහින් ඉන්න අයට මේක මෙහෙම අල්ලගෙන කියනවා මේ පිනිබින්දුවක් තියෙනවා මේ පිනිබින්දුව පල්ලෙහාට වැටෙන්න පුළුවන් තව චුට්ටකින් කියලා. එතකොට ඉන්න අය බලාගෙන ඉන්න අය කියන ඔව් පුළුවන් කියලා. ඔව් ඔය පිනිබින්දුව පල්ලෙහාට වැටේවි කියලා. ඒක කියනකොට එහෙම වැටෙයි කියලා තියෙන අදහසක් තියෙනවා අපිට. මේ පිනිබින්දුව පල්ලෙහාට වැටෙයි කියලා අදහසක් හැඟීමක් තියෙනවා. ඒ හැඟීමයි මේ කියන වචනේ දෙක සමානයි. නෑ ඕක වැටෙන්නේ නෑ ඔය කිව්වට ඕක වැටෙන්නේ නෑ කියලා අදහසක් නෑ වැටෙන්න පුළුවන් නොවැටෙන්නත් පුළුවන්. නමුත් මේ ඒ දෙකම සම අදහස් තියෙනවා වැටෙන්නත් පුළුවන් නොවැටෙන්නත් පුළුවන් කියලා. නෑ වැටෙන්නෙම නෑ කියලා අදහසක් නෑ. මොකද ඒක විය හැකියාව තියෙන හින්දා. ඒ වගේම තමයි අපි දැන් කිව්වොත් එහෙම තව මොහොතකින් කෙනෙක් මරණයටපත් වෙන්න පුළුවන් කියලා කිව්වහමත් ඔක්කොමලා කියන ඔව් මං විශේෂයෙන් අපි ගොඩක් කැමති කෙනෙක් ගමු. තමන්ගේ හිතවත්ම කෙනෙක් ආදරය කරන කෙනෙක් තව මොහොතකින් මැරෙන්න පුළුවන් නේද කියලා මම කිව්වොත් එහෙම කිව්වොත් යම් හේකින් තමන්ගේ පැත්තෙන් මොනවද හිතෙන්නේ? ඔව් පුළුවන් කියලා අපි කිව්වට අපේ ඇතුළාන්තයෙන් තියෙන හැඟීමක් නෑ ඒක නම් වෙන්නේ නෑ. අද නම් වෙන්නේ නෑ. ලබන සතිය වෙන්නෙත් නෑ. ලබන අවුරුද්ද වෙන්නෙත් නෑ. එතකොට එහෙම කාලෙකදී වෙන්නේ නෑ කියන හැඟීමක් තියෙනවා. අන්න එතන ඒක වැරදීමක්. අන්න ඒ වැරදීම නිවැරදි කරගන්න වෙනවා. නැත්නම් අපි අන්තිම මොහොත දක්වාත් මේ ජීවිතයේ ගෙවන අන්තිම මොහොත දක්වාත් අපේ තියෙන අදහස තමයි මාව දැම්මම මැරෙන්නේ නැහැ කියලා. ඒකින්ද මරණයට ඉස්සෙල්ලා කරගන්න ඕන දේවල් වගේක් තියෙනවා. අන්න ඒක එකක්වත් අපි කරගන්නේ නැහැ. මරණයට ඉස්සෙල්ලා මොනවද අපි කරගන්න ඕන දේ? ඊළඟ භවය සාර්ථක වෙන විදිහේ වැඩ ටික කරගන්න ඕනේ. මොකද මරණය සිද්ධ වෙන වෙලාවෙදී අම්මටවත් තාත්තටවත් සහෝදරයෙකුටවත් ඥාතියෙකුටවත් එකතු කරලා තියෙන සල්ලි වලටවත් එකතු කරලා තියෙන මිනිස්සුන්ටවත් ඒ විතරක් නෙවෙයි බලයටවත් කිසිම කෙනෙකුට මේ මරණයත් එක්ක පුළුවන්කමක් ඇත්තේ නැහැ ගැලවෙන්න සහ පිහිට වෙන්න ඊළඟ භවය සකස් කරන්න
මේ කිසි කෙනෙකුට පුළුවන්කමක් ඇත්තේ නැහැ. එතකොට ඊළඟ භවයේ හාවෙක්, වේයෙක්, ඉබ්බෙක්, මීයෙක්, නරියෙක්, කුකුලෙක් වෙලා උපදින්න පුළුවන්කම ඕනෑ තරම් තියෙනවා. නිරිසතෙක් වෙලා, ප්‍රේතෙක්, භූතෙක් වෙලා උපදින්න තියෙන ඉඩ කඩ ගොඩක් වැඩි. ඉතින් මෙන්න මේ තත්වයන් උඩ අපිට අපිව රැක ගන්න ඕන, තමන්ව රැක ගන්න ඕනේ. තමන්ගේ ජීවිතය ආරක්ෂා කරගන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල නිවැරදිව සකස් කරගන්න ඕනේ සසර ජීවිතය. මොකද වැරදුනොත් අසරණ වෙනවා. අද මේ වෙනකොට වැරදිච්ච කට්ටිය හරක් වෙලා ඉපදිලා ඉන්නවා. තවත් සත්තු වෙලා ඉපදිලා ඉන්නවා. ඒ ඉපදිලා ඉන්න තැන්වලට වෙලා ඉඳගෙන අසරණව, ඉතා අසරණව කර කියා ගන්න දෙයක් නැතුව පාරවල් වල ඇවිදින බල්ලෝ වෙලා ඉපදිලා කණ්ඩ බොණ්ඩ හොයාගන්න නෑ, කතා කරලා යමක් කියන්න බෑ කාටවත්. ඒ වේදනාවල් තනිව දරාගෙන අන් අයගෙන් ගුටි බැට කමින් ලොකු සත්තුන්ගෙන් පීඩා විඳිමින් බියෙන් වෙවුලමින් කටයුතු කරන්න සිද්ධ වෙලා තියෙනවා ඒ ඇත්තන්ට. ඒ තමයි සසර වැරදි කරපු ස්වභාවය. ඉතින් එවැනි තත්යකට තව මොහොතකින් මාවපත් වෙන්න පුළුවන්. මොකද තව මොහොතකින් මගේ මරණය සිද්ධ වෙන්න පුළුවන්. එහෙමනම් ඒ මරණය ගැන නැවත නැවත සිහි කිරීමෙන්, අනුස්සතිය කියලා කියන්නේ නැවත නැවත සිහි කිරීම. සිහි කිරීමෙන් එකක් අපේ දුස්සීලකම් අඩු වෙනවා. අනිත් එක අපි අප්‍රමාදීව කටයුතු කරන්න සූදානම් වෙනවා. මෙතනදී තියෙන ලොකු හානියක් විදිහට දකින සමහර එකක් තමයි මේක පිළිගන්නේ නැහැ. නැත්නම් අපි හෙට දවසේ ගැන සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. නමුත් හැබැයි කිය යුතුව තියෙනවා, නැත්නම් අහන එකක්වත් නැහැ. මේ මරණය ගැන මෙනෙහි කරපුවාම මේ ජීවිතය එපා වෙනවා, ජීවිතයේ ලෞකිකත්වයට හානි වෙනවා කියලා. එහෙම එකක් නෙවෙයි වෙන්නේ. සැබෑ ඇත්ත හිතන්ඩ හෙට වෙනකොට මාව මැරෙන්නත් පුළුවන්, නොමැරෙන්නත් පුළුවන්. එහෙම එකක් තියෙනවා. මරණය ගැන හරියට දන්න අය දන්නවා. ලබන සතිය වෙනකොට මාව මැරෙන්නත් පුළුවන්, නොමැරෙන්නත් පුළුවන්. එතකොට මේ අනිවාර්යයෙන්ම ලබන සතියේ දැන් අද සමුදානේ ලබන සමුදා වෙනකොට මාව මැරෙනවා කියලා මම ස්ථිරව දන්නවා නම් මම මේ සතිය සැලසුම් සහගතව කටයුතු කරන්න ඕන. ආය මුකුත් රස්සා හොයන්න යන්න, තව එක දේවල් වෙනත් දේවල් කරන්න ඕනේ නැහැ. ලබන සතිය සමුදා වෙනකොට නැත්නම් ඊළඟ මාසේ හරියටම මාසෙකින් මාව මැරෙනවා කියලා දන්නවා නම් ඒ මාසේ මරණයත් එක්ක සැලසුම් කරලා ඉතින් ඉන්න ඔහේ නිකන් ඉන්න. ඉතින් එතකොට ගැටලුවක් නැහැ. මොකද දියුණු කරගන්න මහන්සි වෙලා වැඩක් නැහැ නේ. ලබන මාසේ මැරෙනවානේ. ඒත් මරණ සතිය වඩන අය දන්නවා ලබන මාසේ මැරෙන්න පුළුවන්. හැබැයි නොමැරෙන්නත් පුළුවන්. තව අවුරුදු 10කින් මැරෙන්නත් පුළුවන්, නොමැරෙන්නත් පුළුවන්. තව අවුරුදු 20ක් යනකොට මැරෙන්නත් පුළුවන්, නොමැරෙන්නත් පුළුවන්. ඒක හරියටම දන්නවා. නොමැරෙනවා කියන තැන ඉඳගෙන එහෙම හැඟීමක් තියාගෙන ජීවත් වීමත් වැරදි. හෙටම මැරෙනවා කියලා හිතාගෙන ජීවත් වීමත් වැරදි. හරියට මරණ සතිය වඩන කෙනාට ජීවිතයේ සැලසුම් තියෙන්න ඕන. මාව තව අවුරුදු 20ක් යනකම් මැරුණේ නැත්තම්, තව අවුරුදු 20ක් යනකම් මාව මැරුණේ නැත්තම් මම මොකද කරන්නේ? එහෙමනම් මං දැන් කම්මැලි වෙලා ගෙදරට වෙලා මැරෙනවානේ, මේ ඔක්කොගෙම වැඩක් නැහැ කියලා ඉඳලා වැඩක් නැහැ, ඉඳලා හරියන්නේ නැහැ. ඒක තේරුම් ගත්තා නම් මරණ සතිය වැඩිීමේ නියම ප්‍රතිඵලය තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ මොකද කිසිම තේරුමක් නැහැ එහෙම වැඩ කල් දාලා මරණය ගැන තියෙන අදහස් හින්දා තියෙන කම්මැලිකමට පැත්තකටලා ඉඳලා වැඩක් නැහැ. මරණයෙන් මත්තේ කරගන්න ඕන දේවල් ටික කරගන්න ඕන. පාපයන් කරගන්න එක අඩු කරගන්නවා, නැති කරගන්නවා හිමින් සැරේ. මරණය මෙනෙහි කරන කෙනාට ඒ වගේ ලොකු ලාභ තියෙනවා. මේ ජීවිතේ උනත් උපේක්ෂාවෙන් කටයුතු කරන්න පුළුවන්. විශේෂයෙන් අපි හරියට කලබල වෙනවා. පොඩි දෙයකදී ගොඩාක් කලබල වෙනවා. එහෙම ගොඩාක් කලබල වුණාම පොඩි දෙයකදී ඊටාම අමාරුකම් එනවා. ඊටාම අපහසුකම් එනවා. හරිද? ඊටාම අමාරුකම්, ඊටාම අපහසුකම් එනකොට අපි කොහොමද කරන්නේ මේක? හරිද? එතකොට කිසි දෙයක් කරගන්න බැරි වෙනවා. කිසිම දෙයක් කරගන්න බැරි වෙනවා. මොකද හිත ගොඩාක් නොසන්සුන් වෙනකොට. හිත ගොඩාක් නොසන්සුන් වෙනකොට මරණය ආසන්න වෙලා එනකොට මුකුත් කරගන්න බැරි. ඒ විතරක් නෙවෙයි සාමාන්‍ය ජීවිතේ අපිට නොයෙකුත් ව්‍යසනකාරී තත්ත්වයන් නැති වෙනකොටත් අපි ගොඩක් නොසන්සුන් වෙනවා. ඒ වෙන්නේ අපිට මරණයක්වත් මතක් වෙන්නේ නැති හින්දා. අපිට සංසුන්ව ජීවත් වෙන්න පුළුවන්කම ලැබෙනවා. ඉතා සංසුන්ව ජීවත් වෙන්න පුළුවන්කම ලැබෙනවා. මොකද තමන්ගේ හිත අර දැඩිව එල්බ ගන්න එක අඩු වෙන හින්දා. කොහොමවත් කමක් නැහැ. ඒක ඔක්කොමත් හෙට දවසෙත් නැවත සාකච්ඡා කරන හින්දා දැන් අපි බලමු යම් කිසි ක්‍රමයක් පාවිච්චි කරන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන කමඨහනට ක්‍රමවේදයට සාධාරණයක් ඉෂ්ට කරමින්
මොකද ධම්මානුපස්සනාවේ මරණ සතිය ගැන සඳහන් කරන තැන තියෙනවා ඉන්ද්‍රියන්හි අතුරුදහන් වීම. එතකොට මරණය මේ ශරීරයෙන් නික්මීම, මේ විඥානය මේ ශරීරයෙන් නික්මීම, එතකොට ශරීරය බැහැර කිරීම, අන්න ඒ වගේ දේවල් වගේක් තියෙනවා. ඉතින් ඒවත් එක්ක ඒ විතරක් නෙවෙයි මහා සතිපට්ඨාන දේශනාවේ නව සිවතික කියලා තියෙන කායානුපස්සනාවේ තියෙන කාරණා 9ක්ම තියෙන්නේ මృత දේහය මූලික කරගෙන. මේ ඔක්කොම එකතු කරගෙන අපි මූලිකව අපිට ගැළපෙන ආකාරයට ත්‍රිලක්ෂණයක් තේරෙන විදිහට අපි මරණ සතියට අපිට ආවේනික ක්‍රමවේදයක් ඉදිරිපත් කරනවා. ඒක අපිට ගුරුවරුන්ගෙන් ලැබිච්ච භාවනා කමටහන. නමුත් ඒක භාවනා කමටහනට දේශනාවේ තියෙන දෙයට පොඩ්ඩක්වත් පටහැනි වෙන්නේ නැහැ. හොඳයි. පළවෙනියෙන්ම සිද්ධ වෙන්න තියෙන ඉඩකඩක් තියෙන දෙයක් ගැනයි මතක් කරන්න ඕනේ. පියවර 7ක් අපි මරණයට පෙර සිද්ධ විය හැකි ආකාරයට මතක තියාගන්න පහසු හින්දා මේ ඉන්ද්‍රියන් වල අතුරුදහන් වීම ආදිය සිද්ධ වෙන හින්දා මතක තබා ගන්න පහසු වෙන්න සහ ත්‍රිලක්ෂණය පිළිබඳ හැඟීම් උපදවා ගන්න ප්‍රකට වේවා දැනෙන විදිහට සහ පුහුණු වෙන්න අනාගතයේදී තමන්ගේ මරණයට ආසන්න කාලේ යම් යම් දේවල් සිද්ධ වෙන්න පටන් ගත්තොත් ඒවා පුහුණු වෙන්න ඕන හින්දා අපි යම් විදිහකින් මේ මරණය ගැන සිහිකරන්න වැඩපිළිවෙලක් හදා ගන්නවා. පළවෙනි දේ තමයි හිතන්න අපේ පුරුද්දක් තියෙනවා. හොඳට බලන්න අපේ පුරුද්දක් තියෙනවා. අපි බලපු දේවල්, අහපු දේවල්, විඳපු දේවල් තියෙනවානේ මේ පරිසරයේ. ඒවා කාලෙන් කාලයට නැවත දකින්න දැකපු දේවල් තියෙනවා. කාලෙන් කාලයට නැවත දකින්න රවුමේ යනවා. හරිද? අපි අනුරාධපුරයට අවුරුද්දකට සැරයක්වත් ගිහිල්ලා අනුරාධපුරේ දැකලා එනවා. කතරගම දැකලා එනවා. ඥාතීන් ඉන්නවා නම් ඈත යාළුවා ගිහිල්ලා බලලා එනවා. ඒ වගේ අපි කැමති පරිසර වලට සැරින් සැරේ යනවා. කැමති අයව ගිහිල්ලා සැරින් සැරේ දකිනවා. අලුත් කරගන්න උවමනාව තියෙනවා නැවත නැවත දැකලා. එතකොට මේ දේ කරන එක ජීවිතේ හැටියක්. අපි කැමති දේවල් නැවත නැවත කැමති දේවල් බලන්න යන එක, අහන්න යන එක, විඳින්න යන එක පුරුද්දක්. ඉතින් ඒක කරමින් තමයි ජීවත් වෙන්නේ. එහෙම ඉද්දී බලහත්කාරකමක් කරනවා වාගේ මාව එකපාරටම නිවසට කොටු කරනවා. මේ ස්වභාව ධර්මයේ විසින් නිවසට කොටු කරනවා. ඒ කියන්නේ මරණාසන්න කාලයක් සමහරට හෙට අනිද්දා වෙන්නත් පුළුවන්. තරුණයෙකුටත් මේක වෙන්න පුළුවන්. වයසක කෙනෙකුට වෙන්න තියෙන ඉඩකඩ වැඩි. කොටු කරනවා කියලා කියන්නේ කොහේ හරි තැනක තමන්ගේ නිවසට හෝ වෙනත් තැනකට එක තැන් වෙන ලෙඩක් හැදිලා නැත්නම් ගෙදරින් එළියට යන්න අමාරු තත්ත්වයක ලෙඩක් හැදිලා ඒ නිවසේ විතරක් කොටු වෙනවා. එතකොට දැන් අතීතයේදී අපේ අතීතය කියලා කියන්නේ සිද්ධි ගොඩක් කියන එකයි අතීතය කියලා කියන්නේ. අන්න ඒ සිද්ධි සමුදාය තුල අතීතයේ මම දැක්ක දේවල්, අහපු දේවල් දැන් මට හීනයක් විතරයි. මම මේ වෙනකන් උදාහරණයක් විදිහට මම අනුරාධපුරේ දැකලා තිබුණා නම් දැන් ආයෙ මට කවදාක්වත් අනුරාධපුරේ දකින්න හම්බෙන්නේ නැහැ. ඒක හීනයක් විතරයි. එතකොට මොකද මට ගෙදරින් එළියට යන්න පුළුවන් තත්ත්වයක් නැහැ කිසිම හේතුවක් උඩ. ඉතින් මාව ගෙදරට කොටු වෙනවා. අන්න එවැනි වෙලාවක බලන්න එතන ලොකු වෙනසක් සිද්ධ වෙලා එහෙනම් එතන අනිත්‍ය ලක්ෂණය මට දැනෙනවා. මේ වෙනස මේ ස්වභාව ධර්ම වල සිද්ධ වෙන බව පංච උපාදානස්කන්ධයේ. ඒ වගේම ඒක දුකක්, පැහැදිලි දුකක්. එහෙනම් දුක්ඛ ලක්ෂණය තියෙනවා වගේම ඒක මට ඕන හැටියට දත්මිටි කාලා නෑ. මං වෙනස් කරගන්නවා, මං හැමතැනම යන්න ඔක්කොම සූදානම් කරගන්නවා කියලා මුකුත් කරන්න බෑ. ඇවිද ගන්නවත් බැරි වෙනකොට එහෙනම් ඒක තුල මට මෙසේ වේවා මෙසේ නොවේවා කියලා ගන්න පුළුවන් ආත්ම ලක්ෂණ නැහැ. ඒකයි කියන්නේ එතන අනාත්ම ලක්ෂණය තියෙනවා. එහෙනම් ත්‍රිලක්ෂණය දැනෙනවා හිතට. එවැනි දෙයක් සිද්ධ වෙනකොට ත්‍රිලක්ෂණය දැනෙනවා. දැනුණාට හුඟක් අය අඳුරගන්නේ නැහැ මේක පංච උපාදානස්කන්ධයේ තියෙන ත්‍රිලක්ෂණයයි, ස්වභාව ධර්මයේ තුල තියෙන ත්‍රිලක්ෂණයයි. මේක මට වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ කියලා හඳුනා ගන්න නැතුව හඬනවා, වැළපෙනවා, බොහෝ දුක් වෙනවා, බොහෝ නොසන්සුන් වෙනවා. එවැනි තත්යකට තමන්ව පත් වුණොත් දෙවෙනි කාරණාව තමයි දැන් එහෙම ඉන්නවා කියලා හිතන්න. එතන ගැන සංවේදීව හිතන්න ඕන හොඳට. හිර කරන හැටි මාව මේ ස්වභාව ධර්මයේ විසින් ස්වභාව ධර්මයේ දේවල් එක්ක සම්බන්ධ වෙලා හිටිය මාව ගෙදරකට විතරක් හිර කරන හැටි. මාව හිර කරන හැටි ගෙදරකට විතරක් අපි තේරුම් ගන්න ඕනේ. ඊළඟට මොකද වෙන්නේ? එහෙම හිටිය කෙනා හරියට නිවාස අඩස්සියේ ඉන්න කෙනෙක් රිමාන්ඩ් බන්ධනාගාරයට අරගෙන යනවා වගේ.
මට සිද්ධ වෙනවා ස්පිරිතාලයක ඇඳකට කොටු වෙන්න. එදාට මම ආසාවෙන් හදපු ගේ, මගේ කාර්යාල කාමරය, මගේ පරිගණකය, එහෙම නැත්නම් මගේ ඇඳුම් පැළඳුම්, මගේ අල්මාරි පුටුමේස, මගේ කාමරය විශේෂයෙන්ම මං වැඩියෙන්ම ලෙන්ගතුව සමීපව තිබ්බ දේවල් මට එතනින් පස්සේ හීනයක් විතරයි. සමහරට මං වෙන්න ඇති මේ ගේ හදවුවේ, මේ ගේ ගැන මේකේ තියෙන මල් පැලේ ගානේ මම දන්නව වෙන්න පුළුවන්. නමුත් හැබැයි ඒක හීනයක් විතරයි. අන්න ඒක හොඳට මෙනෙහි කරන්න ඕනේ. භාවනා ඉරියව්වක ඉඳගෙන මේක මෙනෙහි කරන්න ඕනේ. කවදා හරි දවසක මාව ස්පිරිතාලයකට කොටු වෙනවා, ආයෙ ගෙදර එන්න බැරි වෙන ලෙඩේ හැදිච්ච වෙලාවක මරණාසන්න කාලයක මාව ස්පිරිතාලයකට කොටු වෙනවා. එතන ඉඳලා මට ආයෙ ගෙදර කියන්නේ මගේ මනසේ ඇති වෙන චිත්‍රයක් විතරයි, හීනයක් විතරයි. ඒක තදට මෙනෙහි කරන්න ඕනේ. ඒකට අපිට හොඳටම දැනෙනවා පීඩිත තත්වයක්. මේක විය හැක්කක්. මේ තත්ත්වය වළක්වන්න පුළුවන්කමක් නැහැ. ඉතින් ඒක හින්දා ඒක ගැන මෙනෙහි කරන්න ඕන හොඳට. එතකොට එකක් අපිට ඒක ස්වභාව ධර්මයේ සිද්ධ වෙන සිද්ධියක් විදිහට දැනෙනවා. අනිත් එක එතන ලොකු වෙනසක්. ඒ වෙනසත් එක්ක අනිත්‍ය ලක්ෂණය, ඒ වගේම ඒක දුකක්, ඒ වගේම ඒකේ මට ඕන හැටියට නෑ මම gedara ඉන්න ඕනේ කියලා, නෑ මට වෙනදා වගේ ඇවිදින්න ඕනේ, වෙනදා විදිහට කතා කරන්න ඕනේ, වෙනදා විදිහට රවුමේ යන්න ඕනේ කියලා කිසිම දෙයක් කරන්න ඉඩක් කඩක් නෑ. මාව ස්පිරිතාලයක ඇඳක හිර වෙනවා. මෙහෙම ඉන්නකොට දැන් අපි ඉන්ද්‍රියන් අයින් වෙන හැටි ගැනත් අපි බලමු. දැනට අපි මේ සම්බන්ධතාවය, මේ ස්වභාව ධර්මයේ තියෙන මේ වටේ පිටේ තියෙන වස්තුන් එක්ක අපි සම්බන්ධ වෙලා ඉන්නේ. අන්නේ සම්බන්ධ වෙලා ඉන්නේ මොනවයින්ද? ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනස කියන දේවල් වලින් තමයි සම්බන්ධ වෙලා ඉන්නේ. එතකොට ඒ කියන්නේ අපිව මේ ස්වභාව ධර්මයත් එක්ක කනෙක්ට් කරලා තියෙන්නේ ඇහැ, කන, නාසය, දිව, ශරීරයත් එක්ක. ඒවෙන් තමයි අරමුණු, බාහිර අරමුණු අපිට පේන්නේ. ඇහෙන් තමයි පේන්නේ. මේ සම්බන්ධතාවය යන හිටිනවා. ඒ කියන්නේ S2 ඇරියත් S2 පේන්නේ නැතුව යනවා. එතකොට ඒක ලොකු ගැටලුවක්. S2 ඇරියත් S2 පේන්නේ නැහැ. ලෝකයේ තියෙන කිසිම දෙයක් ආය දකින්න හම්බෙන්නේ නැහැ. Taman ළඟට අර ස්පිරිතාලේ ඉන්නකොට Taman ළඟට Tamanගේ දරුවෙක් හරි ආවා නම් ඒ දරුවව දකින්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ අලුත් කරගන්න පුළුවන්කම තියෙනවා. නමුත් හැබැයි මේ තත්ත්වයටපත් වුණාට පස්සේ ආය දකින්න හම්බෙන්නේ නැහැ. එතකොට දැක්ක සියල්ල හීනයක් විතරයි. ඒ වගේම තමයි කන් දෙක අගුල් වැටුණා වාගේ ඇතුළට හිර වෙනවා. ආය මේ ලෝකෙ කිසිම දෙයක් අහන්න හම්බෙන්නේ නැහැ. අහපු දේවල් ඔක්කොමත් හීනයක් විතරයි. ඉතින් එවැනි තත්ත්වයක් ඔන්න දැන් ඒතර අපි හතරක් ගැන කතා කරා. පළවෙනි එක ගෙදරකට කොටු වෙනකොට Tamanට ඇති වෙන හැඟීම උපද්දවා ගන්න ඕන. ඒක දැන් මේ තාත්වික වුණා වගේ කියලා. ඊළඟට ස්පිරිතාලයකට කොටු වෙනකොට අපිට එතනදී ඇති වෙච්ච හැඟීමත් අපි ඇති කරගන්න ඕනේ. මේ දැන් ඒක සිද්ධ වුණා වගේ කියලා. හරිද? ඒ වගේම තමයි භාවනා ඉරියව්වක ඉන්නගෙන S2 පියාගෙන ඉන්නකොට මේ S2 ආය අරුන් නැත්තම් මගේ ඇහැට දැක්ක සියල්ල හීනයක් විතරයි. කවදා හරි එක වෙනවා. හරිද? ඒ කියන්නේ මතකයක් විතරයි. එතකොට ආය දකින්න හම්බෙන්නේ නැහැ. එහෙම කාලයක් එනවා. හරිද? එහෙම කාලයක් එනවා. ඉතින් අන්න ඒ වෙලාවේ ඇති වෙන හැඟීම ලොකු වෙනසක්. එහෙනම් එතන අනිත්‍ය ලක්ෂණය තියෙනවා. ඇහි. ඒ වගේම ඒක දුකක්, දුක්ඛ ලක්ෂණය තියෙනවා. සහ ඒක මට ඕන හැටියට වෙනස් කරන්න පුළුවන් එකක් නෙවෙයි. මට ඕන හැටියට වෙනස් කරන්න පුළුවන් එකක් නෙවෙයි. එහෙනම් අනාත්ම ලක්ෂණය තියෙනවා. එහෙනම් ඊළඟට මොකද වෙන්නේ? දැන් කන් දෙකත් ඇහෙන්නේ නැතුව යනකොට කෑ ගහන්න විතරයි පුළුවන්කම තියෙන්නේ. කෑ ගහන්න ගියාම මොකද වෙන්නේ? මරණාසන්න කාලයේදී මොකද වෙන්නේ? කෑ ගහන්න ගිහිල්ලා අපේ හිතෙන් දැන් මේ වචනයක් එන්නේ මගේ හිතෙන් එන හැඟීමට අදාළව. එතකොට මම කෑ ගහන්න හදනවා නම් මගේ මුවින් වචන පිට වෙන්නේ නැහැ. හිතෙන් ගන්නවා වීරය මෙහෙම කරලා ගත්තට මුවෙන් වචන පිට වෙන්නේ නැහැ. හරියට නිකන් අර හීනෙන් සමහර වෙලාවට එවැනි තත්වයක් එනවා. නින්දේදී අඩ නින්දේදී Tamanට කතා කරගන්න උවමනාව තියෙනවා. කතා කෙරෙන්නේ නැහැ. අන්න ඒවා සමහර විට අත්දැකලා ඇති වගේ අත්දැකීමක්. එතකොට ඒ වගේ මේ සිතට උවමනාව තියෙනවා ලෝකයේත් එක්ක සම්බන්ධ වෙන්න ශබ්දය හරහා. නමුත්
මුවෙන් ශබ්ද පිට කරන්න හැදුවට අදහස් දෙන්න හැදුවට පිට වෙන්නේ නැහැ. ඉතින් ලොකු හිරවීමක් දැනෙනවා Tamanට. හරිද? ලොකු හිරවීමක් මොකක්ද මේ වෙන්නේ? ලෝකයෙන් මාව ඉවත් කරන හැටි. ලෝකයෙන් මාව ඉවත් කරන හැටි දැනෙනවා. ඒක තමයි එතන අනිත්‍ය ලක්ෂණය ප්‍රකටයි, ඉතා ප්‍රකටයි Tamanට දැනෙනවා. ඒක ඒ වුණාට තේරුම් ගන්න අනිත්‍ය ස්වභාවය කියලා කම්පාවක් ඇති වෙන්නේ. පුරුදු කරලා තිබ්බොත් හරි, තේරුම් අරන් තිබ්බොත් හරි මේක තමයි අනිත්‍ය ලක්ෂණය කියලා. එහෙම වුණොත් ඒක හොඳ විදර්ශනාවක් වෙනවා ඒ වෙලාවේ. හැබැයි පුරුදු නොකරපු හිත කලබල වෙනවා, බොහෝ කලබල වෙනවා. කෑ ගහන්න උත්සාහ කරා ලොකු පීඩනයක් එනවා, තණ්හාව තදින් දැනෙනවා. අනේ මට මේ දේවල් වලින් අයින් වෙලා යන්න බෑ කියලා තද්ද තණ්හාවක් ඇති වෙනවා. ඊළඟට දැන් කරන්න තියෙන්නේ ඇහැ පේන්නෙත් නෑ, කන ඇහෙන්නෙත් නෑ, කෑ ගහන්නත් බෑ. අතපය හොලවන්න උත්සාහ කරනකොට අත් උස්සන්න හදනකොට අත් බරයි ගොඩක්. කකුල් උස්සන්න හදනකොට කකුල් බරයි. ඒ විතරක් නෙවෙයි, කකුල් වලට අත් වලට තද සීතලක් දැනෙනවා. තද නිකන් ගල් වෙලා වගේ, හිර වෙලා වගේ කකුල් දෙක ගල් වෙලා වගේ සීතලක් දැනෙනවා. තියෙන බව දන්නවා. හැබැයි හොල්ල ගන්නවක්වත් බෑ. තියෙන බව දැනෙනවා. මයි කකුල් දෙක තියෙනවා, අත් දෙක තියෙනවා කියලා දැනෙනවා. හැබැයි ඒවා හොල්ලන්න අමාරුයි. හරියට නිකන් යම් කිසි පිරිසක් ඇවිල්ලා කටට පාන් කොට ඔබලා හරිද අර හොරු කරා වගේ අතීතයේ හිටපු හොරු ඒ කට්ටිය බොහොම මේ දැන් වගේ ලියවිලි වලින් හොරකම් කරන අය නෙවෙයිනේ. දැන් ලියවිල්ලකින් බැංකුවක් උනත් හොරකම් කරන්න පුළුවන්. එහෙම හොරු නෙවෙයි අතීතයේ හිටපු හොරු. එයාලා මොකද කරේ? ගෙවල් වලට ඇවිල්ලා ගෙවල් වල මිනිස්සු අල්ලලා කටට පාන් කඩ ඔබලා ඇස් බැඳලා පුටුවක තියලා බැඳලා හරිද? මිනිස්සු කවුරු හරි වටේ පිටේ මිනිස්සු මොකද මේ ගෙදර සද්දයක් නැති කියලා බලනකොට එනකොට කටවල් වල රෙදි කෑලි ඔබාගෙන අත් දෙක පිටිපස්සට කරලා බැඳලා පුටු වලට තියලා අත් කකුල් බැඳලා මේ ඇස් වහලා කන් වැහෙන විදිහට ඇස් දෙකත් එක්ක රෙදිපටි බැඳලා තමයි තියන්නේ. තියලා තමයි ගෙදර බඩු උස්සන් යන්නේ. අන්න ඒ වගේ දෙයක්. ඒ වගේ වුණාම කකුල් හොල්ලන්න බෑ, අත් හොල්ලන්න බෑ, කෑ ගහන්න බෑ, පේන්නේ නැහැ, ඇහෙන්නේ නැහැ. මේ ඔක්කොම වෙලා. හරි හිතන්නකෝ අන්න එහෙම වගේ කියලා. ඉතින් ඒ වගේ තත්ත්වයක් උදා වෙලා ඒ මදිවට මේ අත් කකුල් වල තද්ද සීතලක් දැනෙනවා. ඉතා අධික සීතලක් දැනෙනවා. ඉතින් මෙහෙම තමයි අපි සූදානම් කරගන්නේ මේ වැඩපිළිවෙල. ඉතින් දැනෙන්න ඕන හොඳට, ඉතා හොඳට දැනෙන්න ඕන Tamanට මේ කියන දේවල් ටික සිද්ධ වෙනකොට. දැන් මොනවද? ගෙදරකට හිර වෙන හැටි, එතකොට ස්පිරිතාලට කොටු වෙන හැටි, ඇස් දෙක පේන්නේ නැතුව යන හැටි, කන් දෙක ඇහෙන්නේ නැතුව යන හැටි, අතපය හොල්ල ගන්න බැරි වෙන හැටි, කෑ ගහන්න බැරි වෙන හැටි, අන්තිම එක 7 වෙනි එක ඇතුළට ගත්ත හුස්ම එළියට දා ගන්න අමාරු වෙනවා. එළියට දාපු හුස්ම ඇතුළට ගන්න අමාරු වෙනවා. එළියට දාපු හුස්ම දැම්මට පස්සේ හුස්මක් ඇතුළට ගන්න බොහොම අමාරු වෙනවා. ඇතුළට ගත්තාම හුස්මක් එළියට දාන්න අමාරු වෙනවා. එතකොට ඉතින් මොකද වෙන්නේ? තදින් අදින්න වෙනවා. නහයෙන් බැරි වෙනකොට කටින් තියලා අදිනවා, සද්දයක් එනවා. එතකොට ඒ හුස්මයි අදින්නේ, මිනිස්සු කියනවා පණ අදිනවා කියලා. ඔය පියවර 7ේදී කොච්චර අපහසුතාවයකට පත් වෙන්න වෙනවද කියලා භාවනා ඉරියව්වක ඉඳගෙන හොඳින් මෙනෙහි කරන්න ඕන. එහෙම මෙනෙහි කරනකොට තමයි තේරෙනවා අනිවාර්යයෙන්ම මේ මරණය කියන එක සිද්ධ වෙනවා. අනිවාර්යයෙන්ම මරණය කියන එක සිද්ධ වෙනවා. ජීවිතය අනියත ස්වභාවයත් මරණය නිත්‍ය ස්වභාවයත්. ඒ කියන්නේ අනියතභාවය නිත්‍යයි කියන එක. අනියතභාවය නිත්‍යයි කියන එක. හරිද? ඒකයි කියන්නේ ජීවිතය අනියතයි මරණය නිත්‍යයි කියලා හැඟීමක් උපදිනවා. ඉතින් එතනින් නවත්තන්නේ නැහැ පින්වත්නි. තමන්ගේ ශරීරය මරණයෙන් මත්තේ මොකක්ද වෙන්නේ කියලාත් මෙනෙහි කරනවා. ඒ මෙනෙහි කරනකොට ඉස්සරහින් මලමිනියක් තියාගෙන මෙනෙහි කිරීමක් නෙවෙයි. තමන්ගේම ශරීරයට සිද්ධ වෙන දේ ගැන මෙනෙහි කරනවා. මේ මූණ දැන් භාවනාවේ ඉන්න කෙනා තමන්ගේ මූණට හිත යොමුලා මේක ඉදිමෙන හැටි. මේක කළු වෙන හැටි. මේකේ ඇස් වලින් මගේ කඳුළු ගලාගෙන ගිය හැටි මට දැනෙලා තියෙනවා. නහයෙන් හොටු ගලාගෙන ගිය හැටි, කටින් කෙල ගලාගෙන ගිය හැටි, කනෙන් කන ඇතුළට ගිය වතුර හරි අයින් වෙනකොට දැනිච්ච දේවල් මතක තියෙනවා. දැන් මරණය සිද්ධ වෙලා තියෙන මේ ශරීරය ටික දවස් 1-2 යනකොට ඇහෙන් ගලනවා, කනෙන් ගලනවා, නාහෙන් ගලනවා, දිවෙන් ගලනවා, දුගඳ ඕජස ගලන්න පටන් ගන්නවා. ඒක හරීම කළු පාටට එහෙම ඉතා දුගඳක් සහිත දේවල් මේකෙන් එළියට එන්න පටන් ගන්නවා.
ඉතින් තව දවසක් දෙකක් යනකොට මේක වැළලුවා කියලා හිතනද අරගෙන ගිහිල්ලා ඊට පස්සේ මොකද වෙන්නේ? හැම පිපිරෙන්න පටන් ගන්නවා. පිපිරිලා පිපිරිච්ච තැන් වලිනුත් අර විදිහට ඕජස් කරන්න පටන් ගන්නවා. එහෙම කරනකොට තමන්ගේ මූණ ඉදිමෙන හැටි, තමන්ගේ මූණ ගල් වෙන හැටි, කළු වෙන හැටි, හැම පුපුරන හැටි ඒවා මේ ශරීරය තමන්ගේ ශරීරයේ හිත තියාගෙන මේක සිද්ධ කරන්න ඕනේ. ඊළඟට හැම පුපුරලා ඒ තැන් වලින් තෝජස් ගල්ලා අන්තිමට මේ හැම තැනකම සිලි ගාලා පණුව අඟල් භාගයක විතර පණුව මේ හැම තැනම ඇස්වල කන්වල එහෙම කියනකොට දැන් මෙහෙම ඇස් දෙක පියාගෙන ඉන්න භාවනානුයෝගියාට තමන්ගේ ඇස්වල කන්වල මූණේ හැම තැනම අර පණුව නලියන හැටි තේරෙන්න ඕනේ. ඊළඟට එතනින් නවතින්නෙත් නැහැ. එතනින් එහාට මොකද වෙන්නේ? මේ ඇට සැකිල්ල සහිතව හැමෙන් වැහිච්ච මස් සහිත ලේ බහැලා ගිහිල්ලා තියෙන නමුත් මසුත් තියෙන යම් ප්‍රමාණයකට මේක ඉතුරු වෙනවා මේ ශරීරය. තව ටික දවසක් යනකොට මොකද වෙන්නේ? මස් ඔක්කොම දිය වෙලා ගිහිල්ලා නහර ඔක්කොම දිය වෙලා ගිහිල්ලා ලේ සහිත ඇට සැකිල්ලක් ඉතුරු වෙනවා. නමුත් හැබැයි ඒ වෙනකොට ඇට සැකිල්ල තැන් වලින් වෙන් වෙන්න පටන් ගන්නවා. ඇයි නහර වැල් ටික අයින් වෙනකොට උඩින් තියලා තිබ්බ අත් දෙක තිබ්බනම් ඒ දෙක කඩාගෙන පල්ලෙහාට වැටෙනවා. ඒ විතරක් නෙවෙයි උරහිස් කට්ටෙන් වෙන් වෙනවා. මෙතන ගෝල කුහර සන්ධි ඒවා ඇඳ දාලා මුරිච්චි දාලා නෙවෙයි තියෙන්නේ. ඒ ඔක්කොම වෙන් වෙනවා. නහර මස් අයින් වෙනකොට ඔලු කට් එක පැත්තකට පෙරලෙනවා. අත් පල්ලෙහාට වැටෙනවා. කකුල් වල ඇඟිලි පල්ලෙහාට වැටෙනවා. මේ වගේ මේ ඇට සැකිල්ල කෑලි වලට වෙන් වෙලා යනවා. ඉතින් ඒවා මෙනෙහි කරන්න ඕන තමන්ගේ ශරීරයේ හිත තියාගෙන මෙන්න මේ ඇට සැකිල්ල මේක තුල තියෙන මේ ඇට සැකිල්ල කෑලි වලට වෙන් වෙනවා. මේ මස් ටික දිය වෙලා යනවා. මේ හැම දිය වෙලා යනවා. ඒ විදිහට ඊළඟට මොකද කරන්නේ? මේ ඇට වෙන් වෙච්ච එක තැන් වලට වැටිච්ච ඇට සැකිල්ලත් කුඩු වෙලා හුණු කුඩු වගේ වෙලා දිරලා පොළොවටම පස් වෙලා යනවා. ඉතින් ඔය දක්වා මෙනෙහි කිරීම කරන්න ඕනේ. මොකක්ද අරමුණ? ජීවිතය අනියතයි, මරණය නියතයි කියන හැඟීම උපදවා ගන්න. ඒ හැඟීම අපිට ලොකු ලාභයක් සිද්ධ කරන බව කාටත් තේරෙනවා. මොකද ලෝභ දේශ මොහ අඩු වෙන හින්දා. එතනින් නවතින්න නැතුව මොකද කරන්නේ? තමන්ගේ ප්‍රිය උපදවන අය අරගෙන මගේ ජීවිත කාලයේදී මට මේ කෙනාව මගේ ආලින්දයේ තියලා නැත්නම් එයාගේ මරණය අත්දකින්න සිද්ධ වෙන්න තියෙන ඉඩ කඩක් තියෙනවා කියලා තමන්ට හිතවත්කම් ලෙන්ගතුකම් තියෙන අයගේ මරණය ගැනත් මෙනෙහි කරන්න ඕනේ. එතකොට තමයි ටික මොකද වෙන්නේ? මේවා මෙනෙහි කරනකොට අවුරුදු ගාණක් යනකම් මැරෙන්නේ නෑ මාව කියලා ස්ථීර කරගෙන හිටිය මරණය සිද්ධ වෙන්නේ නැහැ කියලා ස්ථීර කරගෙන හිටිය අයගෙට මැරෙනවා කියන අවුරුදු 20ක්වත් මැරෙන්නේ නැහැ කියලා හිටපු අයට අවුරුදු 5කින් මේක වෙන්න පුළුවන් කියන හැඟීම උපදිනවා. හරි මම කලින් කිව්වා අර තන අග පිනිබිඳ පිළිබඳ උපමාව තව මොහොතකින් වැටෙන්න පුළුවන් කියලා. අන්න ඒ වගේ මේක වෙන්න පුළුවන් නොවෙන්නත් පුළුවන්. කලින් අවුරුදු 5කින් මේක වෙන්න පුළුවන් කියන හැඟීම බොහොම අඩුවට තිබුණේ. ඒකින්ද ඉක්මන් සැලසුම් තිබුණේ නැහැ ජීවිතේ. ඉතින් ඒකින්ද ඉක්මන් සැලසුම් ඇති වෙන. එතකොට තව මෙනෙහි කරනකොට අවුරුද්දකින් මේක වෙන්න පුළුවන්. තව අවුරුද්දක් යනකොට මේක වෙන්න පුළුවන් කියලා හැඟීම් උපදිනවා. තව මෙනෙහි කරනකොට තව මාසෙකින් තව සතියකින් දවසකින් මේක විය හැකියාවක් තියෙනවා කියලා සම අදහස් වෙනවා. වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් කියලා සම අදහස් වෙනවා. එතකොට ඊළඟට මේක සතියකට අඩු වෙලා දවසකට අඩු වෙලා අන්තිමට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ බත් කුලියක් ගිලිද්දී ඒක අනලා ගිලින වෙලාව දක්වාවත් මගේ ජීවිතය විශ්වාස නැහැ කියන හැඟීම සහ හුස්මක් අරගෙන හුස්මක් පිට කරන තාක් කල්වක්වත් මට මගේ ජීවිතය විශ්වාස නැහැ කියන හැඟීම ඉපදුනා නම් යම්කිසි කෙනෙකුට අන්න එතනදී මරණ සතිය සාර්ථක බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා භික්ෂුන් වහන්සේලාගෙන් විමසලා. ඉතින් ඒකින්ද අපිට ඒ හැඟීමයි උපදවා ගන්න ඕනේ. ඒ හැඟීම උපදවා ගන්න ඕනේ මෙනෙහි කිරීම ටික අපි සිද්ධ කරන්න ඕනේ. තමන්ගේ සහ අනුන්ගේ වශයෙන්. එතකොට තමන්ගේ ජීවිතය ගැන
අර අපි කිව්වා වගේ ගෙදරකට කොටු වෙන හැටි පළවෙනි එක දෙවෙනි එක ස්පිතාලයකට කොටු වෙන හැටි ඇස් දෙක නැති වෙන හැටි කන් දෙක ඇහෙන්නේ නැතුව යන හැටි කතා කරගන්න බැරි වෙන හැටි හුස්ම ගන්න බැරි වෙන හැටි සහ අතපය හොල්ල ගන්න බැරි වෙන හැටි කියලා කාරණා හතක්. ඇස් දෙක ගෙදරකට කොටු වෙන හැටි ස්පිරිතාලට කොටු වෙන හැටි ඇස් දෙක නැති වෙන හැටි කන් දෙක නැති වෙන හැටි කතා කරගන්න බැරි වෙන හැටි අතපය හොල්ලන්න බැරි වෙන හැටි සහ හුස්ම ගන්න බැරි වෙන ආකාරය පියවර 7 හොඳට මෙනෙහි කරන්න ඕන. ඊට පස්සේ ශරීරය වලලා වුවට පස්සේ මොකද වෙන්නේ කියලා මෙනෙහි කරලා සුදු හුණු වගේ මේ මහ පොළොවට පස් වෙලා යන හැටි ගැනම මෙනෙහි කරන්න ඕනේ. එහෙම මෙනෙහි කරලා ඊට පස්සේ අන් අයගේ මරණය අරගෙන තමන්ගේ ජීවිත කාලේ තමන්ගේ මේ ඇස් දෙකට පේන්නම තමන් ආදරය කරන අයගේ මරණයට මුහුණ පාන්න සිද්ධ වෙන හැටි ගැන හොඳට මෙනෙහි කරන්න ඕනේ. මෙන්න මෙහෙම මෙනෙහි කරපුවාම එක දෙයක් තමයි පැහැදිලිවම අපි ওই විදිහට ගෙදරකට කොටු වෙනකොට කොටු වුණොත් කලබල වෙන්නේ නැහැ. නමුත් කෙනෙක් කියයි ওই විදිහට නෙවෙයි මාව ඔය ඔක්කොම ටික වෙන්නේ නැතුව මාව එකවර මැරලා යන්න පුළුවන්. ඉතින් මේවා ගැන එහෙම පුළුවන්. විභාගයට ලෑස්ති වෙන අයට ප්‍රශ්න 8ක් තියෙනවා 6කට ලියන්න වෙනවා කියලා තියෙද්දී 6කට විතරක් ලෑස්ති වෙලා යන ළමයි ඉන්නවා. ඒ කට්ටිය අසාර්ථක වෙනවා. 8ටම ලෑස්ති වෙලා ගියොත් පහසුම ප්‍රශ්න දෙකට උත්තර ලියන්න පුළුවන්. ඒකින්ද අපි කොහොම හරි 8ටම ලෑස්ති වෙන්න උත්සාහ කරනවා. අන්න ඒ වගේ තමයි නොවෙන්න පුළුවන් මේ කියන දේවල්. හැබැයි වුණොත් තද බල උපාදානයකට තද බල තණ්හාවකට මුහුණ පාන්න වෙනවා. එක සතියක් ගෙදර හිටියොත් දෙකක් ගෙදර හිටියොත් ඒ ඉන්න කාලය තුල ලොකු ව්‍යසනකාරී තත්ත්වයක් තමන්ගේ දරුවන්ට ආදී ඇතිවෙන්න පුළුවන්කම තියෙනවා. මේන් එකක් හරි සිද්ධ වෙලා ලොකු කාලයක් ඉන්න අවස්ථා තියෙනවා. ඇහැ පේන්නේ නැතුව ගිහිල්ලා කන ඇහෙන්නේ නැතුව ගිහිල්ලා ලොකු කාලයක් ඉන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒවා කොහොම අරගෙන බලපුවාම මේ පිළිබඳ අපිට උපේක්ෂාව ඇති වෙන්න ඕනේ. විශේෂයෙන් අපේ මරණ අවස්ථාව සිද්ධ වෙනකොට අපේ හිත සංසුන්ව තියාගන්න පුළුවන්කම තියෙන මේක තමයි මරණය කියන්නේ කියලා. ඒකින්ද ඔන්න ඔය විදිහට කාරණා 7 මුල් කරගෙන ඊට පස්සේ සීවතික නමය අරගෙන අපිට පුළුවන්කම තියෙන්න ඕනේ ඔය කියන විදිහට ක්‍රමවේදයක් සකස් කරගන්න. එතකොට ලොකු සංවේගයක් උපදිනවා. තමන් වේගවත් ළඟා වෙන්නේ මරණයටයි. වේගවත්ව ළඟා වෙන්නේ මරණයටයි. ඉතින් අන්න ඒ වේගවත්ව ළඟා වෙන කොයි මොහොතකද කියලා කියන්න බැරි මරණය ගැන නිවැරදි මෙනෙහි කිරීම අපි සිද්ධ කළහොත් අපිට පුළුවන්කම තියෙනවා ඒ මරණයේදී පළවෙනිම දේ සංසුන්ව ජීවත් වෙන්න. හොඳට දන්නවා මට යම් දෙයක් දාලා යන්න සිද්ධ වුණොත් හොඳටම දන්නවා මගේ මරණය ආසන්නයේදී මට මේ සියල්ලම දාලා යන්න සිද්ධ වෙනවා කියලා ප්‍රබල හැඟීමක් ඇති වෙනකොට උපේක්ෂාවේ හිත පිහිටවන ස්වභාවයක් තියෙනවා. එතකොට උපේක්ෂාවේ හිත නැවතෙනකොට ඒක අපිට ලොකු විසඳුමක්. සාමාන්‍ය ජීවිතය ගත කරනකොටත් එහෙමයි. අනිත් එක තමයි අනුන්ගේ මරණයේදී දුකටපත් වෙන්නේ නැහැ. අපි හරියට මේ පිළිබඳව දැනගත්තොත් තමන්ගේ ඉදිරියේ තමන්ගේ ආදරණීය අම්මාගේ තාත්තාගේ මරණය සිද්ධ වුණා වුණත් හිත සකස් කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් හැමෝටම අපි ආශිර්වාද කරනවා තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්න, සතර ජීවිතය සුවපත් කරගන්න මේ ධර්ම ශ්‍රවණයේ ආනිසංසය හේතු වේවා කියලා ආශිර්වාද කරනවා. ඉතින් මරණ සතිය වඩමින් තමන්ගේ ජීවිතය සාර්ථක කරගෙන සසර සුවපත් කරගැනීමේ වගකීමත් මේ පින්වන්ත අයට තියෙනවා. ඉතින් ඒකින්ද හැමෝටම මෙවැනි උත්තම චර්යාවක් වර්ධනය කිරීමේ හැකියාව ලැබේවා. ඒ සඳහා ශක්තිය, ධෛර්යය, වීරය, අධිෂ්ඨානය, වාසනාව, ප්‍රඥාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.